සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ උතුම් ශ්‍රී සද්ධර්මය කියා දුන්න අපගේ පින්වත් ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වතුනි, අද දින ධම්සයුර සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ අනුරාධපුර කුරුන්දන් කුලම ගුගුරෑව මාන්නන් කට්ටිය රන්පත්තිල යන ගම්වල පදිංචි ඒ ඥාති හිත මිත්‍ර ආදීන් පිරිසක් විසිනි. මේ පින්වතුන්ගේ අරමුණ වෙලා තියෙනවා මේ ගෞතම බුදු සසුන තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ ධර්ම දාණයෙන් රැස් වෙන පින් උපකාර කර ගැනීමට මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අපිට මේ ලෝකයේ පහළ වුණු ශ්‍රේෂ්ඨතම උත්තමයන්න් වහන්සේ වදාළ ධර්මය ශ්‍රවණය කරන්නට අවස්ථාවක් ලැබිලා තියෙනවා පින්වතුනි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අපිට මේ දුර්ලභ ලැබුණු මනුෂ්‍ය ජීවිතයේදී අපගේ ජීවිතයට අග්‍ර වූ පිනක් රැස් කරගන්නට බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්මය ශ්‍රවණය කරන්නට අපිට මේ වෙලාවේදී අවස්ථාවක් උදා වෙලා තියෙනවා පින්වතුනි. මේ ලෝකේ පහළ වුණු ශ්‍රේෂ්ඨතම උත්තමයන්න් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම බොහොම දුර්ලභයි පින්වතුනි. ධර්මයේ සඳහන් වෙනවා කල්ප 100කට බුදුවරු පහළවීම බොහොම දුර්ලභයි කියලා. බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ කියලා සඳහන් වෙනවා. පින්වතුනි, මේ කල්පයක් කියන්නේ බොහොම දීර්ඝ කාලයක්. දැන් අපි ගත්තම මේ කල්ප 100කට පහුගිය කල්ප 100ටම බුදුවරු 7-9යි පහළ වුණේ. අපි අහලා තියෙනවා පින්වතුනි, විපස්සී, සිකී, වෙස්සබූ, කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම කියන මේ සත්බුදුරජාණන් වහන්සේලා මේ පහුගිය කල්ප 100 ඇතුළත පහළ වුණු බුදුරජාණන් වහන්සේලා. පින්වතුනි, මේ කල්පයක් කියන්නේ බුදුරජාණන් වහන්සේ උපමාවකින් පෙන්වලා දෙනවා අපිට කල්පයක් කියන්නේ කොච්චර දීර්ඝ කාලයක්ද කියලා. දැන් ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ කල්පයකට කොච්චර දින තියෙනවද? කල්පයකට කොච්චර සති තියෙනවද? කල්පයකට කොච්චර මාස තියෙනවද? කල්පයකට කොච්චර අවුරුදු තියෙනවද කියලා. ඒ අවස්ථාවේ භාග්‍යතුන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට පිළිතුරු දෙනවා, පින්වත් මහණෙනි, කල්පයකට මෙච්චර දින සති මාස අවුරුදු තියෙනවා කියලා කියන්නට බැහැයි කියනවා. ඒකට උපමාවක් විදියට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා පින්වතුනි, මේ 77ක් දිග, 77ක් පළල, 77ක් උස විශාල කළුගල් පර්වතයක් තියෙනවා කියනවා. බලන්න පින්වතුනි, උතර මේ 77ක් දිගයි කියන්නේ බොහොම විශාල ප්‍රදේශයක් පුරා විහිදලා ගියපු කළුගල් පර්වතයක්. මෙන්න මේ කළුගල් පර්වතයේ එක පුජ්‍යලෙක් ඇවිල්ලා අවුරුදු 100කට වතාවක් ඇවිල්ලි ඉවර වෙලා සිනිඳු සලුවකින් එකපාරක් මදිනවා කියනවා. පිරිමදිනවා. පිරිමැදලා ඉවරලා මෙයා යනවා. ගිහිල්ලා මෙයා ආපහු එන්නේ අවුරුදු 100කින්. ඇවිල්ලා ආයෙ එක පතාවක් පිරිමදිනවා මේක. පිරිමැදලා මෙයා යනවා. ගිහිල්ලා මෙයා ආපහු අවුරුදු 100කින් එනවා. මෙහෙම මේ පුජ්‍යලයා අවුරුදු 100කට වතාවක් ඇවිල්ලා අර කළුගල් පර්වතයේ පිරිමැදමින් යනවා. යම් කාලයකදී මේ කළුගල් පර්වතයේ පොළවට
ගෙවිලා අවසන් වෙනවා කියනවා. හැබැයි මේ කල්පය අවසාන වෙන්නේ නැහැ කියනවා. කල්පයට තියෙන දවස් ඉවර වෙන්නේ නැහැ කියනවා. කල්පය අවසන් වෙන්නේ නැහැ කියනවා. දැන් අපේ පින්නතුනේ දැන් දවස් 365 ගියාම අවුරුද්ද අවසන් වෙනවා. අපේ තුල අවුරුද්දයි කියනවා. නමුත් අර විදිහට අර කඩුගල් පර්වතය පොළොවට ක්ෂය වෙලා යනවා කියනවා. අවසන් වෙලා යනවා කියනවා. ඒත් කල්පය ඉවර වෙන්නේ නැහැ කියනවා. ඒ වගේ මහාසා වූ දීර්ඝ කාලයක් මේ කල්පයකට තියෙනවා කියනවා පින්නතුනේ. එතකොට මේ වගේ කල්ප 100කට තමයි මේ බුදුවරු 7 නම පහළ වෙලා තියෙන්නේ. මීට කල්ප 91කට කලින් ඒ වගේ කල්ප 91කට කලින් තමයි පින්නතුනි විපස්සී බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ඊට පස්සේ විපස්සී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඒ ශාසනය අතුරුදහන් වෙලා ගියාට පස්සේ ආයි කල්ප 60ක් යනකම් බුදුවරු පහළ වුණේ නැහැ මේ ලෝකේ. ඊට පස්සේ කල්ප 60 වෑමෙන් මීට කල්ප 30කට පෙර පහළ වුණා සිකී වෙස්සබූ කියන බුදුරජාණන් වහන්සේලා ඒ එකම කල්පයක් තුල. ඊට පස්සේ පින්නතුනි ආපහු මේ කල්ප 30ක් යනකම් මේ බුදුවරු පහළ වුණේ නැහැ පින්නතුනි. ඊට පස්සේ මේ මහා භද්‍ර කල්පේ මේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණු මේ කල්පයට කියනවා මහා භද්‍ර කල්පයක් කියලා. කියන්නේ මේ කල්පේ බුදුවරු 4 නමක් පහළ වුණා. ඒ තමයි කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම කියන මේ බුදුරජාණන් වහන්සේලා පහළ වුණේ මේ මහා භද්‍ර කල්පේ. ඉතින් පින්නතුනේ බලන්න එතකොට මේ බුදුවරුන්ගේ පහළවීම අර පළවෙනි විපස්සී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා කල්ප 60ක් යනකම් බුදුවරු පහළ වුණේ නැහැ. ඊට පස්සේ සිකී වෙස්සබු බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා කල්ප 30ක් යනකම් ආයි බුදුවරු පහළ වුණේ නැහැ. එතකොට බුදුවරුන්ගේ පහළවීම මේ අපි හිතනවා වගේ නිරන්තරයෙන් සිද්ධ වෙන එකක් නෙමෙයි. එතකොට පින්නතුනේ මේ වගේ දීර්ඝ කාලයකින් පහළ වෙන මේ බුදුරජාණන් වහන්සේ නමක් පහළවීම අපිට වැදගත් වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඒ දේශනා කරපු දහම අපි අහන හින්දා තමයි අපිට පුළුවන් වෙන්නේ මේ තිරිසන් ලෝකය ගැන, පෙරේත ලෝකය ගැන, නිරය කියන මේ අසුර ලෝකය කියන මේ සතර අපාය මරණින් මත්තේ මිනිස්සයා තමන් මේ ජීවත් වුණු කාලය තුල තමන්ගේ සිත කය වචනේ තුලින් තමන් කරන කටයුතු අනුව තමන් කරන කියන දේවල් අනුව තමන් මැරිලා ඉවරලා ගිහිල්ලා උප්පත්තිය ලැබෙන තැන් ගැන දුගතිය ගැන අපිට අහන්න ලැබෙනවා. ඒ වගේම තමයි සුගතිය ගැන අපිට අහන්න ලැබෙනවා. දෙවියන් අතර ගිහිල්ලා උපදින එක, ඒ වගේම නැවත මිනිසුන් අතර උපදින එක, බ්‍රහ්ම ලෝකේ උපදින එක අහන්න ලැබෙනවා. එතකොට අපිට මරණින් මත්තේ මෙහෙම පරලොවක් තියෙනවා, සුගතියක් දුගතියක් තියෙනවා. අපි කරන කියන දේවල් වලට අනුව මේ අපි මරණින් මත්තේ මේ සුගතිය දුගතිය කියලා උප්පත්තිය ලැබනවා කියන දේ අහන්න ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා අපිට මේ දේශනා කරන දහම තුලින් තමයි අපිට ඒක අහන්න ලැබෙන්නේ. බලන්න පින්නතුනේ අපි පොඩි කාලේ අපි මේ පව ගැන දන්නේ නැහැ හරියට. අපිට පොඩි කාලේ කිසි අදහසක් නැහැ මේ පින මොකක්ද මේ පව මොකක්ද කියලා. නමුත් අපි දැන් ඔන්න සත්තු මරණ එක පව් කියලා අපි කියනවා පොඩි කාලේ. නමුත් අපිට අවබෝධයක් නැහැ ඒ ගැන හරියට. නමුත් අපිට දැන් අපි සාමාන්‍යයෙන් අපිට තේරෙන වයසක් ඇවිල්ලා ඔන්න අපි බණපදයක් අහද්දී අපිට තේරෙනවා මේ සත්තු ප්‍රාණඝාතයේ අකුසලයේ නිසා අපිට රැස් වෙන කර්මය ගැන අපිට අහන්න ලැබෙනවා. අපිට මෙන්න මේ වගේ අයහපත් විපාක වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා අපිට අහන්න ලැබෙනවා. මිනිසුන් ආයුෂ අඩු වෙලා මැරෙන්නේ මේ ප්‍රාණඝාතය සිදු කිරීම නිසා. ඊට පස්සේ මිනිසුන්ගේ බොහෝ ආබාධ ඇතුව උපදින්නේ මේ ප්‍රාණඝාත ආදී අකුසල්, සත්ත්ව හිංසාව ආදී අකුසල් කරන නිසා කියලා අපිට අහන්න ලැබෙනවා දහම තුළින්. එතකොට අපිට හිතට බයක් ඇති වෙනවා මේ කාරණාව පිළිබඳව. අන්න අපි එතකොට ඒ අහපු දහමට අනුව අපේ ජීවිතය හැඩගස්ව ගන්න අපි උත්සාහ කරනවා. අපි දැන් මේ බුදුරජාණන් වහන්සේ නමකගේ දහම අහන්න ලැබෙන එකේ වාසිය තියෙන්නේ අන්න ඒක තමයි පින්නතුටිය. ඒක අහන්න ලැබෙන්නේ නැති තාක්කල් කවදාවත් මෙයයි කුසලයේ මෙයයි අකුසලයේ කියලා අපිට තෝර බේර ගන්න බෑ. මෙයයි පින මෙයයි පව කියලා අපිට ඒකෙන් වැඩකුත් නැහැ. ඒක අහන්න ලැබෙන්නේ නැහැ කියන්නේ. ඒකට හේතුව මේ දහම තුලින් අපිට පරලව ගැන මේ ඉපදෙමින් මැරෙමින් යන දීර්ඝ සසර ගැන අපිට කියලා දෙන්නේ මේ දහම තුලින්. එතකොට පින්නතුනි බුදුරජාණන් වහන්සේ එක තැනකදී අපිට පෙන්නලා දෙනවා මේ අපි ඉපදුණු ජීවිතේ පටන් ගත්ත කෙලවරක් දකින්න ලැබෙන්නේ නැහැ කියන කාරණාව. භාග්‍යතුන් වහන්සේ අනමතග්ග සංයුක්තයේදී අපිට පෙන්නලා දෙනවා පින්නතුනි මේ සත්වයා ඉපදෙමින් මැරෙමින් දීර්ඝ සසර ගමනක් මේ සසරේ සැරිසර ඇවිල්ලා තියෙනවා කියලා. ඒකටත් පින්නතුනි බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවක් තමයි අපිට කියලා දෙන්නේ. දැන් ඒ කරුණු කාරණා අපිට තේරුම් කරන්න නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේ
උපමා ඔස්සේ තමයි උපමා අනුසාරයෙන් තමයි අපිට ඒ කරුණු කාරණා බුදුරජාණන් වහන්සේ කියලා දෙන්නේ. දැන් භාග්‍යතුන් වහන්සේ මේ සසරේ දීර්ඝත්වය කොච්චරද කියන කාරණාව අපිට හේතු ගන්නන්න කියලා දෙනවා. මේ මහා පොළොවේ පස් මේ මහා පෘථිවියේ තියෙන පස් වෙරළු ගෙඩි තරම් ප්‍රමාණයේ පොඩි ගුලි හදන්න කියනවා. ගුලි හදනවා කියනවා. දැන් මේ පෘථිවියේ තියෙන පස් ඔක්කොම අරගෙන මේ වෙරළු ගෙඩි තරම් ප්‍රමාණයේ ගුලි හදනවා කියනවා. හිතන්නකෝ පින්නතුනේ මේ මහා පොළොවේ පස් වෙරළු ගෙඩි තරම් ප්‍රමාණයට ගුලි කරපුවම ඒ පස් කොච්චර ප්‍රමාණයක් එයිද කියලා. ගුලි ප්‍රමාණය. ඉතින් ඊට පස්සේ කියනවා ඒ එක ගුලියක් අයින් කරන්න කියනවා මේ මගේ අම්මා කියලා. මේ මගේ මව කියලා ඔන්න එකක් අයින් කරනවා. ඊට පස්සේ තව ගුලියක් අයින් කරනවා මේ එයාගේ අම්මා කියලා. ඊට පස්සේ තව ගුලියක් අයින් කරනවා මේ එයාගේ අම්මා කියලා. ඔහොම අතීතයේ අපිට හිටපු මව්වරු ප්‍රමාණය ගණන් කරනවා. අහනවා ස්වාමීන් වහන්සේලාගෙන් බුදුරජාණන් වහන්සේ පින්වත් මහණෙනි අතීතයට හිටපු මව්වරු ගණන් කරලා අවසාන වෙයිද මේ මහ පොළොව තරම් පස් වෙල්ලු ගෙඩි තරම් ප්‍රමාණයට ගුලි කරලා ඒ ගොඩ ගහපු ඒ පස් ගුලි ගොඩ අවසන් වෙනවාද කියලා අහනවා. ස්වාමීන් වහන්සේලා පිළිතුරු දෙනවා අපේ අතීතයේ හිටපු මව්වරු ගණනය කරලා අවසාන වෙන්නේ නැතුවම අර පස් ගුලි අවසන් වෙනවා කියලා. අන්න ඒ වගේ කියනවා පින්වත් මහණෙනි මේ සත්‍යයගේ ආරම්භක කෙලවරක් දකින්නට බැහැ කියනවා. පටන් ගත්ත තැනක් දකින්නට බැහැ කියනවා. ඉතින් ඒ වගේ පින්නතුනේ දීර්ඝ සසරක් අපි මේ සසරේ සැරිසරා ඇවිල්ලා තිනවා. එතකොට බලන්න පින්නතුනේ ඒ වගේ දීර්ඝ සසර ගමනක් අපි සැරිසරා එද්දි අපිට මේ බුදුරජාණන් වහන්සේ නමකගේ දහම් පදයක් අහන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඇයි බුදුවරුන්ගේ ඉපදීමත් බොහොම දුර්ලභයිනේ. කල්ප 100කටම බුදුරජාණන් වහන්සේලා 7 පහළ වුණේ. දැන් මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය අතුරුදහන් වෙලා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 10ට අඩු වෙනවා. ටික අඩු වෙලා ගිහිල්ලා මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙනවානේ. අඩු වෙලා ඊට පස්සේ මිනිස්සුන්ගේ ආයුෂ ආපහු අවුරුදු 80000 දක්වා වැඩි වෙන කාලයක් එනවා. අන්න ඒ කාලේ තමයි ඊළඟට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. එතකොට පින්නතුනි බලන්න කොච්චර දීර්ඝ කාලයක් අපිට මේ සසරේ අපිට ආපහු බුදු කෙනෙක් මුණ ගැහෙන්න කොච්චර කාලයක් යනවද? ඉතින් පින්නතුනි ඒ වගේ දීර්ඝ සසර ගමනක අපි ඉපදෙමින් මැරෙමින් සැරිසරා එද්දී බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙනවා මේ සුගතියේ දුගතියේ අපි ගියපු ගාර ප්‍රමාණය මෙපමණයි කියලා ප්‍රමාණය කරන්නට බැහැ කියනවා. එතකොට අපි හැමදාම මිනිස්සු වෙලා ඉපදින්නෙත් නැහැ. දැන් එක තැනකදී බුදුරජාණන් වහන්සේ මිනිස්සෙක් වෙලා උපදිනවා කියන කාරණාවේ දුර්ලභත්වයත් භාග්‍යතුන් වහන්සේ පෙන්නලා දෙනවානේ. අර කන කැස් බෑවා විශ්වදෙරින් අහස බලනවා වගේ කියලා. මේ සතර මහා සාගරේ ඉන්න කැස් බෑවෙක්. එක හැක් විතරක් පේන කැස් බෑවෙක් මුහුදු පතුලේ ඉඳලා ගොඩට එනවා අවුරුදු 100කට වතාවක්. ඒ අවුරුදු 100කට වතාවක් මුහුදු පතුලේ ඉඳලා ගොඩට එන මේ කැස් බෑවට ඒ මුහුදේ තියෙන මේ වියදණ්ඩක් මේ සතර මහා සාගරයේ තියෙන සිව් දිසාවට හුලඟින් එහෙට මෙහෙට මේ සැරිසරා යන ඒ වියදණ්ඩක් තියෙනවා මේ මුහුදේ. මේ කැස් බෑව අර අවුරුදු 100කට වතාවක් උඩට එන අවස්ථාවකදී මේ අර එක හැක් විතරක් පේන කැස් බෑව අර වියදණ්ඩ සිදුරෙන් අහස බලනවා කියනවා. අන්න ඒක සිද්ධ වෙන්න පුළුවන් දහනවා. ඉතින් ඒක ඒ සිදුවීමටත් වඩා බොහෝම දුර්ලභයි කියනවා මිනිස්සෙක් වෙලා ඉපදිනවා කියන කාරණාව. එතකොට ඒ වගේ දීර්ඝ සසර ගමනක් අපි සසරේ සැරිසරා එද්දී අපිට මිනිස්සෙක් වෙලා උපදින්න ලැබෙනවා කියන කාරණාව බොහොම දුර්ලභයි. බුදුරුන්ගේ පහළවීමත් බොහොම දුර්ලභයි පින්නතුනි. මේ වගේ දුර්ලභ වූ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ඒ භාගතුන් වහන්සේගේ දහම තියෙන කාලයකදී අපිට මේ විදිහට ඒ දහම ඇහෙන විදිහට අපිට ඉපදින්න ලැබීම දහම තියෙන ප්‍රදේශයක ඉපදින්න ලැබීම බොහොම දුර්ලභ කාරණාවක් පින්වතුනි. අපි එතකොට තේරුම් ගන්න ඕනේ අපිට ලැබිලා තියෙන දුර්ලභ අවස්ථාව ගැන පින්වතුනි. ඉතින් මේ අවස්ථාව තේරෙන්නේ නැති බොහෝ ජනතාවක් තමයි මේ ලෝකේ වාසය කරන්නේ. දැන් බලන්න පින්වතුනි ලෝකයේ තියෙනවා මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු කාලා බීලා සතුටු වෙමින් තමන්ගේ ජීවිතය ගත කරලා අවසන් කරලා දානවා. ඒ අයට කිසිම අදහසක් නැහැ පරලෝක ගැන. නමුත් පින්නතුනි මේ බුදුරජාණන් වහන්සේගේ දහම ඇහිච්ච ප්‍රඥාව තියෙන පිරිස දැන් මේ ප්‍රඥාව තියෙන පිරිස මේ දහම අදහාගෙන භාගතුන් වහන්සේ මේ ලෝකේ බුදු කෙනෙක් පහළ වුණායි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම ඒකාන්තයෙන් සත්‍යයි කියලා ඒ දහම අදහාගෙන ඒ දහමට අනුව තමන්ගේ ජීවිතේ හැඩගස්ව ගන්න උත්සාහ කරන පිරිසකුත් මේ ලෝකේ ඉන්නවා. ඒ
ඒ දහමට අනුව තමන්ගේ ජීවිතයට පින්දහම් රැස් කරගෙන තමන්ගේ ජීවිතය සුගතියක හරි යන්න ඕන කියන අදහසක් ඇති කරගත්ත පිරිසකුත් ඉන්නවා. ඒක පින්නතුනි ඒ දුර්ලභ ලැබුණු මනුස්ස ජීවිතයේදී ඒ කෙනාට ලැබිච්ච ක්ෂණ සම්පත්තියක් ඒක. ඒක තමයි ක්ෂණ සම්පත්තිය කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ අක්කන සූත්‍රයේදී අපිට කියලා දෙනවානේ. දැන් බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවා. ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉන්න කාලයකදී අපි තිරිසන් ලෝකේ ඉපදිලා හිටියොත්, අපි පෙරේත ලෝකේ ඉපදිලා හිටියොත්, අපි නිරේ ඉපදිලා හිටියොත් වැඩක් නැහැ. ඒ ධහම අවබෝධ කරන්න බෑනේ. ඇයි බුදුරජාණන් වහන්සේ කොච්චර ධහම කිව්වත් අර තිරිසන් ලෝකේ පෙරේත ලෝකේ නිරේ ඉන්න ඒ අයට ඒ ධහම අවබෝධ කරන්න බෑ. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉන්න වෙලාවේදී දුර බැහැර වෙන ප්‍රදේශයක ඉපදිලා ඉන්නවා. ඒත් බෑනේ වෙයි ධහම ඇහෙන්නේ නැහනේ. එතකොටත් එයාට ඒ බුදු කෙනෙක් වදාරන බුදු කෙනෙක් දේශනා කරන ධහම අහන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. සමහර ලාවට මේ බුදුරජාණන් වහන්සේ වදාරන ධහම අහලා ඒක අවබෝධ කරගන්න සුදුසු ප්‍රඥාවෙන් පුජ්‍යලයා ඉපදිලා ඉන්නවා. හැබැයි ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා නැහැ ධර්මයේ දේශනා කරන්න. එතකොට කවදාවත් එයාටත් ධර්මය ඇහෙන්නේ නැති නිසා ධර්මය අවබෝධ කරගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. භාගතුන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉන්න කාලෙදී. දැන් තව එක අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉන්නවා. හැබැයි ඒ බණ අහලා අවබෝධ කරගන්න පුළුවන් ප්‍රඥාවකින් යුක්තව ඒ පුජ්‍යලයා ඉපදිලා නැහැ. දුෂ්ප්‍රඥයි කියනවා. මෝඩයි කියනවා. දැන් ඔය බලන්න ඉපදිලා ඉන්නේ මන්ද බුද්ධික වෙලා ඉපදිලා ඉන්නවා. මෝඩ අය ඉන්නවා. කිසිම දෙයක් තේරෙන්නේ නැති. ඒ අයට කොච්චර කිව්වත් වැඩක් නැහැනේ. මේ සමහර මිනිස්සුන්ට බලන්න දැන් ඔය සමහර සත්තු මරණ අය, සමහර හොරකම් කරන අය. ඒ වගේ අය ඊට පස්සේ මේ සමාජයේ ඕන තරම් ජීවත් වෙනවා මත්පැන් මත්ද්‍රව්‍ය විකුණන අය. දැන් බලන්න දැන් කුඩු වගේ මත්ද්‍රව්‍ය විකුණන අය කොච්චර ඉන්නවද මේ සමාජයේ? මේ ලෝකේ මහා පරිමාණයෙන් මේ වගේ ව්‍යාපාර සිද්ධ වෙන්නේ. ඒකෙන් යහපතක් සිද්ධ වෙන්නේ නැහැනේ. නමුත් යම් ගමක ඒ වගේ මත්ද්‍රව්‍ය විකුණන අය හිටියට ඒ අයට තේරෙන්නේ නැහැ මේක හොඳ නැහැ. මේක යහපතක් සිද්ධ වෙනවා කියලා. ඇයි ඒගොල්ලන්ට ඒ හොඳ නරක තේරුම් ගන්න පුළුවන් විදිහේ ප්‍රඥාවක් ඒගොල්ලන් තුල නැහැ. ඒ අය දුෂ්ප්‍රඥය. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා හිටියත් වැඩක් නැහැ. දුෂ්ප්‍රඥ වෙලා ඉපදිලා හිටියොත්. ඉතින් පින්වතුනි අපි වාසනාවන්ත වුණා. අපිට පින තිබ්බා. මේ භාග්‍යතුන් වහන්සේ පහළ වෙලා ඉන්න කාලෙදී ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අහන්න පුළුවන් ප්‍රදේශයක, ඒ ධර්මය ඇහෙන ප්‍රදේශයක අපිට ඒ ධර්මය ඇහුනම ඒක තේරුම් අරගන්න මේක කුසල් මේක අකුසල් කිව්වම මේක තේරුම් ගන්න පුළුවන් විදිහේ ප්‍රඥාවකින් යුක්තව නුවණකින් යුක්තව සිහිබුද්ධියක් තියෙන මිනිස්සු වෙලා ඉපදෙන්න අපිට පින තිබ්බ පින්වතුනි ඒක ක්ෂණ සම්පත්තිය. ඉතින් පින්වතුනි මේ ක්ෂණ සම්පත්තිය ලැබුණු වෙලාවේදී අපි උත්සාහ ගන්න ඕනේ මේ බුදුරජාණන් වහන්සේ වදාළ දහම මොකක්ද කියලා තේරුම් ගන්න. දැන් බලන්න බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා පින්වතුනි කියලා දෙන්න උත්සාහ කරන්නේ මේ ප්‍රධානම අරමුණ තමයි බුදුරජාණන් වහන්සේගේ මේ සත්‍යයව සසර දුකින් නිදහස් කරන එක. සසර කියන්නේ පින්වතුනි මේ සසරේ යන එක සැපක්ද දුකක්ද? මේ සසරේ යනවා කියන එක පින්වතුනි දුකක්නේ. ඇයි? අපි ඉපදුනේ සත්‍යයට බොහොම දුක්ඛම් කටළු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් භාගතුන් වහන්සේ දුක විදිහට හඳුන්වන්නේ ඉපදීම දුකක් විදිහට හඳුන්වනවා. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ. ලෙඩවීම වයසට යෑම දුකක් විදිහට හඳුන්වනවා භාගතුන් වහන්සේ. ව්‍යාධිපි දුක්ඛ. ලෙඩවීම දුකක්. මරණම්පි දුක්ඛ. මරණයටපත් වීම දුකක්. එතකොට බලන්න පින්නතුනි අපි ලෙඩ වෙනවා, අපි වයසට යනවා, අපි මරණයටපත් වෙනවා මේක මහා දුකක්. ඒ වගේම තමයි පින්නතුනි බලන්න අපි මේ ජීවිතය තුළදී අපි ජීවත් වෙන්න දරන වෙහෙස ඒක තුළ අපිට මහා දුකක්නේ අපේ ජීවිතේ විඳින්නේ. අපි ඊට පස්සේ අපිට තියෙන ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, දෙමව්පියන්ගේ ප්‍රශ්න, සහෝදරයන්ගේ ප්‍රශ්න, ඊට පස්සේ ස්වාමියා බිරිඳ අතර ප්‍රශ්න, තමන් වැඩපළ කරන තැන්වල ප්‍රශ්න, තමන්ට තියෙන එක ප්‍රශ්න, අපි ප්‍රශ්න පත්තරයක් එක්ක ප්‍රශ්න කෝටියක් එක්ක තමයි පින්නතුනේ මේ සමාජයේ අපි ජීවත් වෙන්නේ. ඒක මහා දුකක් නේ පින්නතුනේ. ඉතින් අපිට ආයි මනුස්ස ජීවිතයක් ලැබුණත් ඒ දුක අපිට උරුමයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ සත්‍යයට මෙන්න මේකේ තියෙන යථාර්ථය මෙන්න මේකේ ඇත්ත තේරුම් කරලා දීලා මේ ඉපදෙමින් මැරෙමින් යන සසරෙන් නිදහස් වෙන විදිහ තමයි බුදුරජාණන් වහන්සේ කියලා දෙන්න උත්සාහ කරපු පළවෙනිම කාරණාව. සත්‍යව සතරෙන් නිදහස් කරන එක. ඒ වගේම තමයි මරණින් මත්තේ දුගතියේ යන සත්‍යයා ඒ දුගතියෙන් බේරලා ඉවර වෙලා සුගතියේ යන්න
ඕන කරන වැඩපිළිවෙල කියලා දෙන එක. ඉතින් පින්නතුනි ඒකෙදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධහම අවබෝධ කරන පිරිස ශ්‍රාවක සංඝරත්නය. දැන් මේ ශ්‍රාවක සංඝරත්නේ ඉන්නවනේ පින්නතුනි අපි දැන් ධර්මයේ සංඝයාගේ ගුණ කියද්දි කියන්නේ සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරුෂ යුගානි අට්ඨ පුද්ගල කියනවා පුජ්‍යලයෝ යුගල වශයෙන් ගත්තම 4 දෙනයි පුජ්‍යලින් වශයෙන් ගත්තම 8 දෙනයි කියලා. පින්නතුනි එතකොට මේ යදිදං චත්තාරි පුරුෂ යුගානි අට්ඨ පුද්ගලා කියන මේ පුජ්‍යලයින් 8 දෙනා තමයි පින්නතුනි මේ ආර්ය ශ්‍රාවකයෝ වෙන්නේ. කවුද පින්නතුනි මේ සෝතාපන්න සක්‍රුදාගාමි අනාගාමි අරිහත් කියන මේ පිරිස. ඉතින් සෝවාන් මාර්ගයේ පුරුදු කරන පුජ්‍යලයා සෝවාන් ඵලයටපත් වෙනවා. එතන දෙන්නෙක් ඉන්නවා පින්නතුනි. ඒතර සක්‍රුදාගාමි මාර්ගයේ පුරුදු කරන කෙනා සක්‍රුදාගාමි ඵලයටපත් වෙනවා. එතනත් දෙන්නෙක් ඉන්නවා. අනාගාමි මාර්ගයේ පුරුදු කරන කෙනා අනාගාමි ඵලයටපත් වෙනවා. එතනත් දෙන්නෙක් ඉන්නවා. අරහත් මාර්ගයේ පුරුදු කරන කෙනා අරහත් ඵලයටපත් වෙනවා. එතනත් දෙන්නෙක් ඉන්නවා. අන්න ඔය විදිහට තමයි ඔය යුගල 4 අට්ඨපුරුෂ පුද්ගලයා වෙන්නේ. පුජ්‍යලියෝ 8 දෙනෙක් වෙන්නේ. එතකොට පින්නතුනි ඔතන ඒ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා දේශනා කරන ධහම අවබෝධ කරන පළවෙනි ශ්‍රාවකයා තමයි සෝතාපන්න ශ්‍රාවකයා. එතකොට පින්නතුනි සෝවාන් වෙනවා කියන්නේ ඒ සෝවාන් වෙච්ච කෙනා ආත්ම භාව 7ක් ඇතුළත තමන්ගේ ජීවිතේ ඉපදීම නතර කරනවා. එයා කවදාවත් සතර අපාය යන්නෙත් නැහැ. නේද? ඇයි එයා භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ සෝතාපන්න ශ්‍රාවකයා කවදා මේ සතර අපාය යන්නේ නැහැ. එයා එක්කෝ දෙවියන් අතර උපදිනවා, එක්කෝ මිනිසුන් අතර උපදිනවා. එයා එහෙම ආත්ම භාව 7ක් ඉපදිලා 7 වෙනි ආත්ම භාවයේ පිරිනුවන් පානවා. එතනින් 7 වෙනි ආත්ම භාවයෙන් පස්සේ එයාගේ නැවත උපතක් නැහැ. එතකොට පින්නතුනි ඕකනේ පළවෙනිම මේ මාර්ගඵලය, පළවෙනි ශ්‍රාවකයා. එතකොට බුදුරජාණන් වහන්සේ නමක් ඉලක්ක කරන ධහමේ පළවෙනිම හිමිකාරත්වය ලබන්නේ මේ ඒ ප්‍රයෝජනය ගන්න කෙනා ලබන පළවෙනිම ප්‍රතිලාභය තමයි සෝතාපන්න භාවය. එතකොට පින්නතුනි මේ සෝතාපන්න වෙන්න සෝහන් වෙනවා නම් සෝතාපන්න වෙනවා නම් අපිට ආත්ම භාව 7ක් ඇතුළත මේ සසරෙන් නිදහස් වෙන්න ඕනි කියන කාරණාව අපේ ජීවිතේට එකතු කරගන්නවා නම් අපි මොකක්ද කරන්න ඕනි පින්නතුනි? භාගතුන් වහන්සේ දේශනා කරනවා සෝතාපන්න වෙන්න නම් සෝතාපට්ටි අංග තමන් තුළ ඇති කරගන්න කියලා. එතකොට සෝතාපට්ටි අංග කියන්නේ මොනවද? සෝතාපට්ටි අංග කියන්නේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්ලෙන පැහැදීම. ඒ වගේම ධර්මයේ කෙරෙහි නොසෙල්ලෙන පැහැදීම, ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි නොසෙල්ලෙන පැහැදීම, ඒ වගේම පින්නතුනි ආර්යකාන්ත සීලය. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්ලෙන පැහැදීමක් ඇති කරගන්නවා නම් බුදුරජාණන් වහන්සේ එතනදී කියන්නේ නොසෙල්ලෙන පැහැදීමක්. ඒ පැහැදීම හෙලවෙන්න බෑ. ඒක ඉන්ද්‍රකීලයක් වගේ තියෙන්න ඕනේ කියලා භාගතුන් වහන්සේ පෙන්වලා දෙනවා. ඉන්ද්‍රකීලය දැන් අපි රතන සූත්‍රයේදී සඳහන් වෙන්නේ යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බිවාතේබි අසම්පකම්පියෝ. යම් විදියකින් මේ සිව්දිගින් හමන සුළඟට ඔරොත්තු දෙන සෙලවෙන්නේ නැති ඉන්ද්‍රකීලයක් වගේ ඉන්න ඕනේ කියලා කියන්නේ. එතකොට ඒ ඉන්ද්‍රකීලයක් වගේ නොසෙල්ලෙන පැහැදීමක් අපි ළඟ තියෙන්න ඕනේ. අපි හිතමුකෝ දැන් මේ කියන්නේ කිසිම විදියකින් සොලවන්න බැරි විශාල ගල් කණුවක් තියෙනවා කියලා. හිටෝපු පොළවේ අන්න ඒ වගේ නොසෙල්ලෙන පැහැදීමක්. එතකොට ඒ නොසෙල්ලෙන පැහැදීම ඇති කරගන්න පින්නතුනි අපි දක්ෂ වෙන්න ඕනේ. ඒ වගේම තමයි ධර්ම රත්නය කෙරෙහි භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ කෙරෙහි නොසෙල්ලෙන පැහැදීමක් ඇති කරගන්නට අපිට පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අහලා බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ඒ ධර්මය අවබෝධ කරපු ශ්‍රාවක සංඝරත්නයත් කෙරෙහි නොසෙල්ලෙන පැහැදීමක් අපි ඇති කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම තමයි භාග්‍යතුන් වහන්සේ වදාළ ඒ ධර්මයේ තුල සඳහන් වෙන සිල්පද බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ට මේ දේශනා කරා පංචශීලය ආරක්ෂා කරන්න කියලා. ගිහියන්ට පැනෙවුවා පංචශීල ආරක්ෂා කරන්න කියලා. අන්න ඒ පංචශීලය ආරක්ෂා කරගන්නට අපි කැඩෙන්නේ නැති වෙන්නට අපි මේ පංචශීලය ආරක්ෂා කරගන්නට දක්ෂ වෙන්න ඕනේ. කිසිම විදියකින් සිල්පදයක් කඩා ගන්න නැති විදිහට. එතකොට පින්නතුනි අන්න ඒ කෙනාට අවස්ථාව ලැබෙනවා මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ පිහිට ලබන්න අවස්ථාව ලැබෙනවා. එතකොට පින්නතුනි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්ලෙන පැහැදීමක් ඇති කරගන්නට අපි මේ දහම තුලින් බුදුරජාණන් වහන්සේ ගැන ඉගෙන ගන්න ඕනේ. ඉගෙනගෙන ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි හදවතින්ම පැහැදීමක් ඇති කරගන්න ඕනේ. අපි දැන්
මේ පින්වතුන් නිරන්තරයෙන් ධර්මය අහනවානේ නේද? දැන් මේ සමාජයේ ඕන තරම් බණ දැන් ඇහෙනවා. ඒ ඇහෙන බණ පද වලින් අපි ඉගෙන ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ කියන්නේ මොන වගේ කෙනෙක්ද? මොන වගේ ගුණ වලින් යුක්තයිද කියලා. දැන් සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේව අපි සරණ යනවා කියන්නේ බුදුරජාණන් වහන්සේව ගුණ වශයෙන් අඳුන ගන්නවා කියන කාරණාවනේ. එතකොට මුලින්ම බුදුරජාණන් වහන්සේව සම්පූර්ණයෙන් බුදු කෙනෙක්ගේ ගුණ මෙපමණයි කියලා ප්‍රමාණය කරන්නට බෑ පින්නතුනි. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ගුණ මෙපමණයි කියලා ප්‍රමාණය කරන්නට බෑ. සංඝයාගේ ගුණ මෙපමණයි කියලා ප්‍රමාණය කරන්නට බෑ. නමුත් අපි මේ ධර්මය බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට තේරුම් ගැනීමේ පහසුව පිණිස බුදුරජාණන් වහන්සේගේ ගුණ 9කට කැටි කරලා තියෙනවා. දැන් අපි ඉස්කෝලේ යන කාලේ ඉඳලා පින්නතුනේ මේක අහනවානේ. භාග්‍යතුන් වහන්සේගේ ගුණ 9 අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තහා දේව මනුස්සානම් බුද්ධ භගවා කියන. ඉතින් පින්නතුනි අපි කොච්චර කිව්වත් මේ බුදුරජාණන් වහන්සේගේ මේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියන මේ ගාථාව අපි කොච්චර මැතුරුවත් කටින් වැඩක් නැහැ පින්නතුනි. අපිට ඒ ගාථාව ඇතුලේ බුදුරජාණන් වහන්සේගේ ගුණ අඳුර ගන්නට බැරි නම් පින්නතුනි. එතකොට ඒක පින්නතුනි අපි මේ ධර්මය අහද්දී අපි නිරන්තරයෙන් අහන ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේව අඳුර ගන්න බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනගෙන හිතේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් ඇති කරගෙන ඒ බුදුරජාණන් වහන්සේව හදවතින්ම සරණ යන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්ලෙන පැහැදීමක් ඇති කරගන්නට අපිට දක්ෂ වෙන්න ඕනේ අපි පින්නතුනි. ඉතින් දැන් ඔය ධර්මයේ සඳහන් වෙනවා පින්නතුනි එක තැනක මේ දැන් මේ බුදුරජාණන් වහන්සේ ගැන කියද්දි මේ ධර්මයේ ගැන කියද්දි මේ අහනවා මේ බුදුරජාණන් එක මේ කෙනෙක් මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය දේශනා කරපු ස්වාමීන් වහන්සේ නමක් දේශනා කරපු මේ බණපද අහන් ඉඳලා අහනවා ඔය බුදුරජාණන් වහන්සේගේ ගුණ ඔය ධර්මයේ තව කොච්චර තියෙනවද කියලා අහනවා. එතකොට හරි ලස්සන උපමාවක් දේශනා කරනවා පින්නතුනි. ඒක ඒ ගුණ ප්‍රමාණය ඊට පස්සේ මේ ධර්මයේ තව කොච්චර තියෙනවද කියන කාරණාව ගැන කියන්නට අහනවා මේ කියනවා පින්නතුනි මේ ගංගානම් නදියට ඉදි කට්ටක් අරගෙන ඉදි කට්ටේ අර සිදුර පැත්ත අර ගංගානම් නදියට දානවා කියනවා. ගංගානම් නදියේ මේ වතුර ගලාගෙන යද්දී ඒකේ තියෙනවා කියනවා. මේ වතුර ගලාගෙන යන්න සලස්වනවා කියන අර ඉදි කටු සිදුර ඇතුලෙන්. එතකොට අහනවා මේ ගංගානම් නදියේ ඒ ගලාගෙන යන වතුර වලින් අර ඉදි කටු සිදුර ඇතුලෙන් ගලාගෙන ගියපු වතුරද ප්‍රමාණයද වැඩි ඊට එළියෙන් ගියපු වතුරද වැඩි කියලා. කියනවා ඒ සිදුර ඇතුලෙන් මේ ගලාගෙන ගියේ ජලය අර සිදුර අස්සෙන් යන්නේ නැති ජලය බලපුවම ඒක කියන්නත් බැරි තරම් චූටි ප්‍රමාණයක් කියනවා. ඒ වගේ කියනවා මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ ඒ වගේ මේ ධර්මයේ තව මා කී ගුණ මා කී දහම මේ අර ඉන්දිකටු සිදුර ඇතුලින් ගියපු ජලය වගේ කියනවා. මා නොකී දහම අර ඉන්දිකටු සිදුර ඇසුරින් යන්නේ නැතුව ගලාගෙන ගියපු ජලය වගේ කියනවා. ඒ වගේම තව උපමාවක් කියනවා ආකාශයේ පක්ෂියෙක් යද්දී ඒ පක්ෂියාගේ තටු වලට ආකාශයේ වැසෙන ප්‍රමාණය කොපමණද කියලා අහනවා. ඒ වැහෙන ප්‍රමාණය යම් විදිහද මා කී බුදු ගුණ මා කී දහම අන්න ඒ වගේ කියනවා මා නොකී දහම මේ ආකාශයේ අර පක්ෂියාගේ තටු වලට ආවරණය නොවූ ප්‍රමාණය තරම් ප්‍රමාණයක් කියනවා. එතකොට බලන්න පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේගේ දහම ඒ ශ්‍රාවකයෝ විස්තර කරපු විදිය බුදුරජාණන් වහන්සේගේ ගුණ කඳ වුන් දරාගෙන හිටපු විදිය විස්තර කරපු විදිය. ඉතින් පින්නතුනි අපිට පුළුවන් වෙන්න ඕනේ ඒ භාග්‍යතුන් වහන්සේව හදවතින්ම සරණ යන්නට. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළ දහම ඒ ධර්මයේ ගුණ ඉගෙනගෙන ඒ දහම හදවතින්ම සරණ යන්නට. ඒ වගේම මේ ශ්‍රාවක සංඝ රත්නයේ ගුණ ඉගෙනගෙන හදවතින්ම සරණ යන්නට අපි දක්ෂ වෙන්න ඕනේ. නිකන් අර ඔහේ යන්නම් වාලේ යනවා ඔහේ කියන්නම් වාලේ කියනවා වගේ නැතුව. දැන් බුදු ගුණ 9 ගැන අපිට භාග්‍යතුන් වහන්සේ කොහොමද අරහන් වෙන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ සියලු රාග දේශ මොහ දුරු කරා. බුදුරජාණන් වහන්සේ සියලුම රාග දේශ මොහ දුරු කරපු නිසා බුදුරජාණන් වහන්සේ අරහන්. එතකොට රාගය බුදුරජාණන් වහන්සේගේ හිතේ රාගය නැහැ. බුදුරජාණන් වහන්සේගේ හිතේ ද්වේෂය නැහැ. බුදුරජාණන් වහන්සේගේ හිතේ මෝහය නැහැ.
බුදුරජාණන් වහන්සේ කොයිම වෙලාවකවත් අපි නම් යම් විදියකින් රූපයක් දැක්කොත් ඒ රූපයට ඇලෙනවනේ. එහෙම නැත්නම් අපි ඒ රූපයට එක ගැටෙනවා. අපේ හිත ඒ රූපයත් එක්ක මුලා වෙලා යනවා. අපි කනින් ශබ්දයක් ඇහුවොත් අපි ඒ ශබ්දෙත් එක්ක ඇලෙනවා. එහෙම නැත්නම් ඒ අහපු ශබ්දයත් එක්ක අපි හිත ගැටෙනවා. එහෙම නැත්නම් අපේ හිත ඒකට මුලා වෙලා යනවා. ඒ වගේම අපි නහයෙන් ගඳ සුවඳක් වින්දොත්, දිවෙන් රසක් වින්දොත්, කයෙන් පහසක් වින්දොත් අපේ හිතට යම් අරමුණක් ආවොත් මේ රූප ශබ්ද ගන්ධ රස පහස ඔස්සේ අපේ හිතට මේ ඇස කන නාසය දිවකය මනස ඔස්සේ රූප ශබ්ද ගන්ධ රස පහස විඳින හැම වෙලාවකම අපි එක්කෝ එකට ඇලෙනවා, එක්කෝ එකට ගැටෙනවා, ඒකට මුලා වෙනවා. අපිට කේන්ති යනවා. අපේ හිත තුළ ඉරිසියාව තියෙනවා. අපේ හිත තුළ කුහකකම් තියෙනවා. ඒ වගේ ගොඩාක් අකුසල දහම් අපේ හිත තුළ තියෙනවා පින්නතුනි. අන්න ඒ කිසිදු අකුසල දහමක් බුදුරජාණන් වහන්සේගේ හිතේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ වීත රාගයෙන් හිත දුරු කරපු කෙනෙක්. වීත දෝෂී දේශයෙන් හිත දුරු කරපු කෙනෙක්. වීත මෝහි හිතේ මෝහය දුරු කරපු කෙනෙක්. අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ අරහං කියලා අරහන් වෙන්නේ මෙන්න මේ කරුණ නිසා කියලා බුදුරජාණන් වහන්සේ ගැන අපිට අවබෝධයක් තියෙනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ. භාග්‍යතුන් වහන්සේ ගුරු උපදේශ නැතුවම මේ දුක්ඛ සත්‍ය, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය ගුරුවරයෙක් නැතුව අවබෝධ කරා පින්නතුනි. මේ ඉපදීම දුකක්, ලෙඩවීම දුකක්, වයසට යෑම දුකක්, මරණයටපත් වීම දුකක් කියන එක ගුරුවරයෙක් නැතුව අවබෝධ කරා පින්නතුනි. එතකොට මේ කාරණාව පින්නතුනි ධර්මයේ තුල බොහෝ වශයෙන් විස්තර වෙනවා. ඉතින් අපි නිරන්තරයෙන් බණ දහම අහද්දී බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන ඒ දහම තුලින් කියලා දෙන කරුණු අපේ හිතේ රඳව ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒ කෙරේ හිත පැහැදීමක් ඇති කරගන්නට අපි දක්ෂ වෙන්න ඕනේ පින්නතුනි. එතකොට භාග්‍යතුන් වහන්සේ විද්‍යාචරණ සම්පන්නයි. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු දහමට අනුවම තමන්ගේ ජීවිතය ගත කරා. බුදුරජාණන් වහන්සේ නොයෙක් 이르දි ප්‍රාතිහාරයන් පෑවා. බුදුරජාණන් වහන්සේට පුළුවන් ඕනම දුරක තියෙන දෙයක් අහන්න. දිබ්බ චක්කු, දිබ්බ සෝත ඥානය ලබා ගත්තා. ඕනම දුරක තියෙන දෙයක් ඇසීමේ ඥානය. ඒ වගේම ඕනම දුරක තියෙන දෙයක් දකින්න පුළුවන් හැකියාව බුදුරජාණන් වහන්සේ ඇති කරගත්තා. දිබ්බ චක්කු ඥානය ලබා ගත්තා. ඒ වගේම සත්වයන් මැරිලා උපදින ආකාරය බුදුරජාණන් වහන්සේට දකින්න පුළුවන්. ඕනම කෙනෙක් මැරිලා ගිහිල්ලා උපදින තැන බුදුරජාණන් වහන්සේට දකින්න පුළුවන්. චුතු උපපාත ඥානය බුදුරජාණන් වහන්සේ ලබා ගත්තා. ඒ වගේම ඕනම කෙනෙක් පෙර ගත කරපු ජීවිතය ආත්ම භාව 100ක්ද 200ක්ද 500ක්ද කල්ප කෝටි ගාණක්ද ආපස්සට බලලා ඉවරලා බුදුරජාණන් වහන්සේට යා ඉපදිලා මැරමින් ආපු තැන් ගැන කියන්න පුළුවන්. එතකොට ඒ වගේ බුදුරජාණන් වහන්සේ පුබ්බේ නිවාසානුස්සති ඥානය ලබා ගත්තා. ඒ වගේම තමයි ඕන කෙනෙක්ගේ හිතක් දකින්න පුළුවන්. එයාට ධර්මය අවබෝධ කරන්න පුළුවන් හැකියාව දකින්න පුළුවන් ඥානය බුදුරජාණන් වහන්සේත් දැක්කා. ඒ වගේම තමන් තුළ තියෙන සියලුම කෙලෙස් නැති කරලා නිකලෙස් වුණා කියලා බුදුරජාණන් වහන්සේට ඒ ඥානය ලබා ගත්තා. ආසවක්ඛ්‍ය ඥානය ලබා ගත්තා. මෙන්න මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ නොඑක් ඥානයන්ගෙන් යුක්තයි. නොඑක් 이르දි ප්‍රාතිහාරයන් පෑමේ හැකියාව බුදුරජාණන් වහන්සේට තිබ්බා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ ඒ සම්බුද්ධත්වයටපත් වූ මොහොතේ ඉඳලා පිරිනිවන් පාන මොහොත දක්වා තමන් අවබෝධ කරගත්ත දහමට අනුවම තමන්ගේ ජීවිතය ගත කරා. විද්‍යාචරණ සම්පන්නයි පින්නතුනි. ඉතින් ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ සුගතයි මේ සුන්දර වූ නිවන් මාගේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගෙහි ගමන් කරා. සුගත ලෝකවිදු බුදුරජාණන් වහන්සේ සියලුම දිව්‍ය ලෝක අවබෝධ කරා පින්නතුනි. සියලුම බ්‍රහ්ම ලෝක අවබෝධ කරා. ඒ වගේම මේ මිනිස් ලෝකය අවබෝධ කරා පින්නතුනි. ඒ වගේම සතර අපාය අවබෝධ කරා. බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකයේ පිළිබඳව දන්නේ නැති දෙයක් නැහැ. මේ මනුස්ස ලෝකයේ පිළිබඳව දන්නේ නැති දෙයක් නැහැ. ඒ වගේම මේ තිරිසන් ලෝකයේ පිළිබඳව, පෙරේත ලෝකයේ පිළිබඳව, ඒ වගේම නිරේ පිළිබඳව බුදුරජාණන් වහන්සේට ආයි රහසක් නැහැ. ඒ සියල්ල ගැන බුදුරජාණන් වහන්සේ මනාකොට අවබෝධ කරා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලෝකවිදු. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අනුත්තරෝ පුරිස ධම්මසාරති. භාග්‍යතුන් වහන්සේ දමනය කරන්නට නොහැකි අකීකරු දෙවියන්ව දමනය කරා. දමනය කිරීමට නොහැකි අකීකරු මිනිසුන්ව දමනය කරා. දමනය කරන්න නොහැකි අකීකරු බ්‍රහ්මයින් දමනය කරා. ආලෝක වගේ යක්කු දමනය කරා.
නාලාගිරි වගේ තිරිසන් සත්තු දමනය කරා. ඒ වගේම අංගුලිමාල වගේ දරුණු වෙච්ච මිනිස්සු දමනය කරා පින්නතුනි. අනුත්තරව පුරිස ධම්මසාරති. ඒ වගේම සියලු දෙවියන්ගේ සියලු මිනිසුන්ගේ එකම ශාස්ත්‍රුන් වහන්සේ වුණා පින්නතුනි. සත්තා දේව මනුස්සා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ බුද්ධ මේ සියලුම ධර්මයන් මනාකොට අවබෝධ කරලා ඊටා පැහැදිලි ලෙස අපිට අවබෝධ කරන්න පුළුවන් විදිහට දේශනා කරා බුද්ධ භගවා මේ සියලුම සම්බුදු ගුණයන් දරා වැඩ සිටින්න තරම් වාග්යවන්ත වුණා පින්නතුනි. අන්න ඔය ආකාරයෙන් පින්නතුනි මේ සඳහන් වුණු මේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ පිළිබඳව මනා අවබෝධයක් අපේ හිත තුළ ඇති කරගන්න ඕනේ. ඒ වගේම තමයි හොඳ පැහැදීමක් අපි මේ බුදුරජාණන් වහන්සේ ගැන ඇති කරගන්න ඕනේ. මේ ධර්මයේ කියවද්දි පින්නතුනි බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිතේ පැහැදීම ඇති කරගන්න තියෙන අවස්ථා බොහෝ තියෙනවා අපිට. සමහර සූත්‍ර දේශනා සමහර කරුණු කාරණා අපි කියවද්දි භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ගැන අපේ හිතේ ඇති වෙන පින්වතුනි ලොකු සතුටක්. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ යම් කෙනෙක් දකින්න තියෙන දේවල් අතර අග්‍රම දේ අපේ ඇස් දෙකට දකින්න මොන හරි තියෙනවනම් ඒ දකින්න ලැබෙන දේවල් අතර අග්‍රම දේ තමා කියනවා බුදුරජාණන් වහන්සේ දැකීම. එහෙම නැත්නම් ශ්‍රාවක සංඝරත්නය දැකීම. දැන් බලන්න පින්නතුනි අර සුමන කියලා මල් වෙලෙන්දෙක් හිටියා බුදුරජාණන් වහන්සේ කාලේ. මේ සුමන මල් වෙලෙන්ද කරේ මේ රජුරුවන්ගේ රජමාලිගාවට මල් අරන් යන එක හැමදාම. දැන් මෙයා එක දවසකුත් උදේම ඔන්න රජුරුවන්ගේ මාලිගාවට මෙයා මේ මල් මේ අරගෙන යනවා දැන්. යද්දි එදා පින්නතුනි බුදුරජාණන් වහන්සේ වීදියේ වඩිනවා බුදුරැස් විහිදුවමින් වඩිනවා. මෙයා මේ මල් අරන් යන පාරේ. ඉතින් මෙයා දකින්නවා පින්නතුනි බුදුරජාණන් වහන්සේව. බුදුරජාණන් වහන්සේව දැක්ක ගමන් මෙයාගේ හිතේ ඇති වෙනවා ලොකු පැහැදීමක්. හිතට ලොකු සතුටක් ඇති වෙනවා මෙයා. අනේ මේ ශාස්ත්‍රුන් වහන්සේ භාග්‍යවතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ වඩිනවා. මට මේ බුදුරජාණන් වහන්සේට මොනවා හරි පූජා කරගන්න තිබ්බනම් කොච්චර හොඳද කියලා මෙයා කල්පනා කරනවා. කල්පනා කරලා පින්නතුනි මෙයා හිතනවා දැන් මෙයා රජමාලිගාවට මල් අරන් යන ගමන් ඉන්නේ. මෙයා මොකද්ද කරන්නේ? ඊට පස්සේ මෙයා කල්පනා කරනවා දැන් මම මේ මල් අරන් ගියේ නැත්තම් රජුරුව මට දඬුවම් කරනවා. මගේ ජීවිතේ උනත් නැති වෙන්න පුළුවන් කියලා. මට හැබැයි මේ මල් බුදුරජාණන් වහන්සේට පූජා කරන්න තිබ්බනම් හොඳයි කියලාත් මෙයා කල්පනා කරනවා. ඒ මෙයා ළඟ දෙන්න දෙයක් නැහැනේ. ඊට පස්සේ මෙයා තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් ජීවිතය අතෑරලා අර මල් ටික බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ මල් භාග්‍යතුන් වහන්සේට පූජා වේවා කියලා අහසට විසි කරනවා. විසි කරද්දි පින්නතුනි ඒ මල් බිමට වැටෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ සිරසට ඉහළින් වියනක් වගේ පිහිටනවා. ඊට පස්සේ එයා ළඟ තියෙනවා තවත් මල් වට්ටියක්. මෙයා කරන්නේ ඒකත් තරම් බුදුරජාණන් වහන්සේට පූජා වේවා කියලා විසි කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ දකුණු පසින් තිරයක් වගේ එක පිහිටනවා. ඒ වගේ පින්නතුනි මෙයා ළඟ තියෙන මල් ටික ඔක්කොම මෙයා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. ඒ මල් බිම වැටෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ දෙපසින් පිටුපසින් ඉහළින් තිරයක් වගේ පිහිටලා බුදුරජාණන් වහන්සේ වඩිද්දි බුදුරජාණන් වහන්සේ එක්කම මේ මලුත් ගමන් කරනවා. ඉතින් ඕක රජ්ජුරුවන්ට ආරංචි වෙලා පින්නතුනි ඒ රජ්ජුරුව මෙයාට දෙනවා බොහෝ තෑගි භෝග දෙනවා. බොහෝ ධනය දෙනවා. සිටු තනතුරක් දෙනවා පින්නතුනි. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේව දකින්න ලැබීම නිසා එයාට තමන්ගේ ජීවිතේ මේ ජීවිතයේදී බොහෝ සැප සම්පත් ලැබුණා. ජීවිත පරිත්‍යාගයෙන් එයා තමන්ගේ ළඟ තිබ්බ මල් ටික පූජා කරා. ඒ පූජා කරපු නිසා ඒකේ හිතේ පැහැදීමක් ඇති වෙච්ච රජුරෝ මෙයාට මේ ජීවිතයේදීම එයාට බොහෝ සැපය ධනය ලබා දුන්නා. ඒ වගේ තමයි පින්නතුනි ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගිහිල්ලා අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අදාර සුමන කියන මල් වෙලෙන්දා භාග්‍යතුන් වහන්සේට මල් පූජාවක් කරා. ඒ මල් පූජාව කිරීම නිසා බොහෝ මෙයාට බොහෝ ධනය ලැබුණා. සිටු තනතුරුත් ලැබිලා තියෙනවා කියලා. එතකොට කියනවා ඒ මේ ජීවිතයේදී ලැබුණු පින විතරයි භාග්‍යතුන් වහන්සේට මල් පූජා කිරීම නිසා එයාට ඒ නිසා රැස් වූ පින මේ ජීවිතේ විපාක දුන්න ටික විතරයි. ඔය මිනිස්සයා ආත්ම භාව ගණනාවක් දෙවියන් අතරේ ඉපදිනවා කියනවා. මිනිස්සු අතරේ උපදින්නේ නැහැ කියනවා. අවසානයේදී සුමන කියන නමින්ම පසේ බුදුවරෙක් වෙනවා කියලා කියනවා. එතකොට බලන්න පින්නතුනි බුදුරජාණන් වහන්සේ කෙරේ හිතේ පැහැදීම ඇති කරගෙන මේ ලෝකයේ දකින්න ඉන්න අග්‍රම උත්තමයන්න් වහන්සේ බුදුරජාණන් වහන්සේව දැකීම නිසා එයා ශ්‍රේෂ්ඨත්වයටපත් වුණා. ඉතින් පින්නතුනි
මේ ජීවිතයේදී අපිට අපි අපේ ජීවිතයට වටිනාකමක් එකතු කරගන්න තියෙන එකම අවස්ථාව තමයි පින්නතුනේ මේ භාග්‍යතුන් වහන්සේව සරණ යාම. ඒ වගේම තමයි පින්නතුනේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය සරණ යාම. දැන් බුදුරජාණන් වහන්සේ වදාළ දහම කෙරෙහිත් අපි නොසෙල්ලෙන පැහැදීමක් ඇති කරගන්න ඕනේ. කොහොමද ඒ දහම ස්වාක්ඛාතයි මනාකොට දේශනා කරපු දහමක්. සන්දිට්ඨිකයි. මේ ජීවිතයේදී මත් දකින්න පුළුවන්. දැන් මනාකොට දේශනා කරා මුල මැද අග පැහැදිලි. හරිම අර්ථාන්විතයි. ඒ දහම පිරිසිදු නිවන් මඟ කියලා දෙන දහම. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සන්දිට්ඨිකයි මේ ජීවිතයේදී මත් දකින්න පුළුවන්. අකාලිකයි. ඒ දහම කාලයකට අයිති නෑ පින්නතුනි. අකාලිකයි. ඒහි පස්සිකයි. දැන් අකාලිකයි කියද්දි පින්නතුනේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ ඒ කාලෙටත් ඒ දහම එක විදිහටම විපාක දෙනවා. වර්තමානයේ පුරුදු කරත් එක විදිහට විපාක දෙනවා. අනාගතයේ පුරුදු කරත් එකම විදිහට විපාක දෙනවා. කාලයකට වෙනස් වෙන්නේ නැහැ. අකාලිකයි පින්නතුනි. ඒ වගේම තමයි ඕපනයිකයි. තමා තුළට පමුණුවලා ඒහි පස්සිකයි. ඇවිල්ලා බලන්න තියෙන දහමක්. ඒ ධර්මයේ තුළට ඇවිල්ලා පුරුදු පුහුණු කරලා අත්විඳින්න තියෙන දහමක්. ඒ වගේම ඕපනයිකයි. තමා තුලින් අත්විඳින්න තියෙන දහමක් පින්නතුනි. තමන්ට ගලපාගෙන. පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤූහි. ප්‍රත්‍යක්ෂ වශයෙන්ම තම නැන පමණින් අවබෝධ කරන්න තියෙන දහමක් පින්නතුනි. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ දහම ඔය විදිහට ඒ තියෙන ධර්මයේ ගුණක් ස්වක්කාත වූ සන්දිට්ඨික අකාලික මේ දහම පිළිබඳවත් අපි මේ බණපද අහද්දී හොඳින් හිතේ පැහැදීමක් ඇති කරගෙන ඒ දහම පිළිබඳව ඉගෙනගෙන හිතේ නොසෙල්ලෙන පැහැදීමක් ඇති කරගන්න ඕනේ. අචල පැහැදීමක් වෙනස් වෙන්නේ නැති වෙන්න. මට මේ තියෙන නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. මට තියෙන එකම පිහිට බුදුරජාණන් වහන්සේ පමණයි. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. මට තියෙන එකම පිහිට ධර්මයේ පමණයි කියලා අපි ඒ ධර්මයේම සරණ යන්න ඕනේ පින්නතුනි. අපි කිසිම විටාවක කිසිම විදියකින් අපේ හිතේ වෙන දේවල් නිසා අපේ දහම අපේ හිතින් බැහැර වෙන්න අවස්ථාවක් ලබා දෙන්න හොඳ නැහැ. ඒ වගේම තමයි පින්නතුනි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න. මෙන්න මේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය අපේ හිතේ ලොකු පැහැදීමක් ඇති කරගන්න ඕනේ සංඝ රත්නය කියලා. දැන් සුපටිපන්නයි කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය සුපටිපන්න වෙන්නේ ඍජු මේ නිවන් මඟට පිළිපන් පිරිසක් නිසා. මේ නිවන් මඟට පිළිපන් පිරිසක් නිසා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය සුපටිපන්නයි. දැන් මේ ධර්මයේ සඳහන් වෙනවනේ පින්නතුනි ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ. සංඝයා නිවසට පැමිණි කලෙහි දන්පැන් පූජා කරන්න සුදුසුයි. ආහුනේයෝ දුර සිට හෝ පැමිණ දන්පැන් පූජා කරන්න සුදුසුයි. පාහුනේයෝ නිවසට ආගන්තුකව පැමිණි කලෙහි දන්පැන් පූජා කරන්න සුදුසුයි. දක්ඛිනේයෝ දන්පැන් ලැබීමට සුදුසුයි. අංජලි කරණේයෝ ඇඳිලි බැඳ වන්දනා කරන්න සුදුසුයි. අනුත්තරම් පුඤ්ඤක්කෙත්තන් ලෝකස්සාති. මේ ලෝක සත්‍යයට පින් අස්වනු නිලා ගන්න ඉන්න අනුත්තර වූ පින් කෙත. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය ආහුනේය, පාහුනේය, දක්ඛිනේය, අංජලි කරණීය වෙන්නේ ඇයි? ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය සුපටිපන්න නිසා. මේ නිවන් මාගේ ගමන් කරන පිරිසක් නිසා. මේ අර කලින් පින්වතුන්ට සඳහන් කරේ මේ අපි ගණන් කරන්න බැරි මේ දීර්ඝ සසර ගමනක ඉපදෙමින් මැරෙමින් ආව සසර ගමනෙන් නිදහස් වෙන්න තියෙන මාර්ගය. ඒ ඍජු ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ගමන් කරන නිසා උජුපටිපන්නයි. ඥායපටිපන්නයි. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන වැඩපිළිවෙලට පිළිපන් පිරිසක්. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න පුරුදු පුහුණු කරන පිරිසක් නිසා ඥායපටිපන්නයි. මේ සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න නිසා තමයි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය ආහුනේය වුනේ, පාහුනේය වුනේ, දක්ඛිනේය වුනේ, අංජලි කරණීය වුනේ. දැන් බලන්න නිවන් මඟ මොකක්ද භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ? මේ ඉපදෙමින් මැරෙමින් යන සසර දුකින් නිදහස් වෙනවා නම් මොකද්ද පුරුදු පුහුණු කරන්න ඕන මාර්ගය? ආර්ය අෂ්ටාංග මාර්ගය. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවානේ කතමාච භික්කවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා. මොකක්ද දුක නැති කරන්න තියෙන මාර්ගය? අයමෙව ආර්ය අට්ටාංගිකෝ මාර්ගය. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සම්මා දිට්ඨි. එතකොට මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය සුපටිපන්න මේ පිරිසිදු නිවන් මඟ වූ සම්මා දිට්ඨියට පැමිණිච්ච පිරිසක්.
මේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන මේ දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න පිළිපන් පිරිස. ඒ වගේම තමා සම්මා සංකප්ප, හිතේ අව්‍යාපාද සිතුවිලි නෑ, කියන්නේ තරහ සිතුවිලි නෑ, වගේම හිංසාකාරී සිතුවිලි නෑ, ඒ සම්මා සංකප්ප වලින් යුක්තයි. දැන් අපි හිතවල නිරන්තරයෙන් හටගන්නේ තරහ සිතුවිලි, අනුන්ට හිංසා පීඩා කරන්න ඕනේ, ඉරිසියා කරන්න ඕනේ, ඔය වගේ සිතුවිලි. ඒ සිතුවිලි දුරු කරන වැඩපිළිවෙලට පැමිණි පිරිසක්. උජුපටිපන්න. ඉතින් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා වලින් යුක්තයි. බොරු කියන්නේ, කේලම් කියන්නේ, හිස් වචන කියන්නේ, පරුෂ වචන කියන්නේ. සම්මා කම්මන්ත, සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, වැරදි කාම සේවනය කරන්නේ, මත්පැන් මත්ද්‍රව්‍ය බොන්නේ. මෙන්න මේ කියන දහම පුරුදු කරන්න පැමිණි පිරිසක්. සම්මා ආජීව, නිවැරදි විදිහට තමන්ගේ දහම නිවැරදි විදිහට ගත කරනවා. කිසිදුම මිච්ඡා ආජීවයකට යන්නේ නැහැ. වැරදි පිළිවෙතකින් තමන්ගේ ජීවිතය ගත කරන්නේ නැහැ. සම්මා ආජීවයෙන් යුක්තයි. සම්මා වායාම, තමන්ගේ හිතේ හටගත්ත අකුසල් දහම් දුරු කරනවා. ඒ වගේම හිතේ හටගෙන නැති කුසල් දහම් උපද්දවනවා. සම්මා වායාමයි. තමන්ගේ හිතේ නූපන් අකුසල් දහම් ඉපදෙන්න දෙන්නේ නැහැ. අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය. ඉපදිච්ච නැති අකුසල් දහම් ඉපදෙන්න දෙන්නේ නැහැ. උප්පන්නානං අකුසලානං ධම්මානං පහානාය. ඉපදිච්ච අකුසල් දහම් ප්‍රහාණය කරනවා. ඒ වගේම තමයි අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. ඉපදිච්ච නැති කුසල් දහම් උපද්දවනවා. උප්පන්නානං කුසලානං ධම්මානං බිහියෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්ණති. ඉපදිච්ච කුසල් දහම් භාවනාවෙන් පරිපූර්ණත්වයට පත් කරන්නට උත්සාහ කරන පිරිසක්. සම්මා සති, සම්මා සමාධි. සම්මා සති මේ සතර සතිපට්ඨානයෙන් තුල හික්මෙන්න කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ සතර සතිපට්ඨානය තුල සිහිය පිහිටවන්නට මහන්සි ගන්න පිරිසක්. ඒ වැඩපිළිවෙලේ අනුගමනය කරන පිරිසක්. ඒ වගේම තමා පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය කියන මේ ධාන හතර පුරුදු පුහුණු කරන වැඩපිළිවෙලට පැමිණි පිරිසක්. සම්මා සති, සම්මා සමාධි. ඉතින් පින්නතුනේ මෙන්න මේ විදිහට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන නිසා තමා උජුපටිපන්න වෙන්නේ. ඒ උජුපටිපන්න නිසා තමයි භාගතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ආහුනේය, පාහුනේය, දක්ඛිනේය, අංජලිකරණීය වෙන්නේ. ඒ වගේම තමා සාමීචි පටිපන්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය තමන් පුරුදු පුහුණු කරන ධර්මය අන් අයට කියලා දෙන පිරිසක්. ඉතින් පින්නතුනේ මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න මේ ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි අපේ ගුණ වශයෙන් අඳුරගෙන දහම තුල තියෙන කරුණු කාරණා ඉගෙනගෙන ඒ සංඝයා කෙරෙහි නොසෙල්ලෙන පැහැදීමක් හිතේ ඇති කරගන්නට අපි උත්සාහයක් ඇති කරගන්න ඕනේ පින්නතුනේ. ඒ වගේම තමා භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරා පින්නතුනේ ගිහි පින්වතුන්ට පංචශීලය ආරක්ෂා කරන්න කියලා. දැන් එහිදී අපිට කිව්වා සත්තු මරන්න එපා. නේද? දැන් අපිට පුළුවන් නම් පින්නතුනේ මදුරුවෙක්වත් මරන්න නැතුව ඉන්න. අපිට අන්න ප්‍රාණඝාතයේ අපිට ආරක්ෂා කරන්න පටන් ගන්න හොඳ තැනක්. දැන් සතෙක්වත් මරන්න නැතුව ඉන්නවා. සත්ත්වයන්ට හිංසා පීඩා කරන්න නැතුව ඉන්නවා. එතකොට අපිට පුළුවන් වෙනවා පින්නතුනේ ප්‍රාණඝාතය කියන අකුසලෙන් වළකින්නට. දැන් ප්‍රාණඝාතය සිද්ධ කරන කෙනා මොකක්ද සමාජයට දෙන්නේ? බයයි, වෛරයයි පින්නතුනේ. බලන්න දැන් අපිට කවුරු හරි ගහනවට කැමති නැහැ. අපි කවුරු හරි අපිව මරනවට කැමති නැහැ. ඒ වගේම තමයි අපි මේ ජීවත් වෙන කිසිම කෙනෙක් කැමති නැහැ, මැරෙන්න කැමතිත් නැහැ, ගුටි ගන්න කැමතිත් නැහැ, හිංසා පීඩා විඳින්න කැමති නැහැ. එතකොට සමාජය තුළ බය සහ වෛරය ඇති වෙනවා මේ ප්‍රාණඝාතයේ හේතුවෙන්. ඉතින් පින්නතුනි ප්‍රාණඝාත අකුසලයේ කර්ම විපාකයක් විදිහට මිනිසුන්ගේ ආයුෂ අඩු වෙනවා. ආයුෂ අඩු වෙලා අල්පායුෂ ඇතුව ඉපදෙනවා. බොහෝ රෝග පීඩා, රෝගාබාධ ඇතුව උපදිනවා. ඉතින් ඒකම උපදින්නේ මෙන්න මේ ප්‍රාණඝාත අකුසලයේ කරන නිසා. එතකොට අපිට පුළුවන් නම් පින්නතුනි අදිෂ්ඨානයක් ඇති කරගන්න අපි මදුරුවෙක්වත් මරන්නේ නැහැ කියලා සත්තු මරණේ සිල්පදේ අපි ආරක්ෂා කරන්න හොඳ අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. ඒ වගේම තමයි අනුන්ගේ දේවල් ගන්න නැහැ, හොරකම් කරන්න හොඳ නැහැ පින්නතුනි. එතකොට අපේ අතින් බලන්න මේ සිල්පද පහෙන් සත්තු මරන්නේ නැති, හොරකම් කරන්නේ නැති,
බොරු කියන්නේ නැති, වැරදි කාම සේවනය කරන්නේ නැති, මත්පැන් මත්ද්‍රව්‍ය බොන්නේ නැති. මෙන්න මේ ජීවිතේටනේ පංචශීලය ආරක්ෂා කරන ජීවිතේ. එතකොට මේ සිල්පද පහෙන් යම් විදිහකින් අපිට මේ බොරු කියන්නේ නැතුව ඉන්නවා කියන කාරණාව කරන්න ටිකක් අමාරුයි. දැන් බලන්න දැන් සතෙක් මරන්නේ නැතුව ඉන්නවා කියන කාරණාවට අපිට කොහොම හරි කරන්න පුළුවන්. අපි අදිෂ්ඨානයක් ඇති කරගත්තොත් අපි මදුරුවෙක්ම මරන්නේ නැතුව ඉන්නවා කියලා අපිට පුළුවන් ඒක කරන්න. ඒ වගේම තමයි අපි මත්පැන් මත්ද්‍රව්‍ය බොන්නේ නැහැ කියන කාරණාව අදිෂ්ඨානයක් ඇති කරගත්තොත් ඒකත් කරන්න පුළුවන්. ඉතින් අපි දැන් අනුන්ගේ දේවල් අපි ගන්න නැතුව ඉන්නවා නම් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ නේ අනුන්ගේ දේවල්. අපි සාධාරණව ජීවත් වෙනවා නම් අපිට හොරකම් කරන්න නැතුව ඉන්නත් පුළුවන්. ඉතින් මේ වැරදි කාම සේවනය කියන සිල්පදයයි මේ බොරු කියනවා කියන සිල්පදයයි. ඊට වගේ තමයි මේ මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරනවා කියන සිල්පදයයි ටිකක් ආරක්ෂා කරන්න අමාරු සිල්පද තුනක්. ඉතින් අපිට පුළුවන් නම් අදිෂ්ඨානයක් ඇති කරගෙන ඉවරලා අපි කවදාවත් අපි මේ මත්පැන් මත්ද්‍රව්‍ය බොන කෙනෙක් නම් මම මේ මත්පැන් මත්ද්‍රව්‍ය අතාරිනවා මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා ඉවරලා හිතලා මේ සිල්පදය ආරක්ෂා කරගන්න. මේ මත්පැන් මත්ද්‍රව්‍ය පානය නිසා පින්නතුනේ බොහෝ මේ ප්‍රශ්න අර්බුද සමාජය තුළ ඇති වෙනවා. පෞල් ජීවිත තුළ ඇති වෙනවා. ඒ වගේම මේ දරුවන්ගේ සිත් ගොඩාක් තැලෙනවා මේ ගෙවල් වල මේ තාත්තලා හැම මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරනවා නම් ඉතින් අපිට මේ සමාජයේ පීඩාවක් නැතුව ජීවත් වෙන්න අර්බුද නැතුව ජීවත් වෙන්න සමාජයක් හැදෙනවා මේ මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරන්න නැති වෙන්න අපි අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා නම් ඒ වගේම තමයි පින්නතුනි අපි වැරදි කාම සේවනය නොකර මෙන්න මේ සිල්පද පහ ආරක්ෂා කරගන්න පුළුවන් නම් කැඩෙන්නේ නැති වෙන්න අපිට අන්න බුදුරජාණන් වහන්සේ වදාළ මේ ඉපදමින් මැරෙමින් යන සසරෙන් නිදහස් වෙන්න ඕන කරන දහමට පිළිපන් පිරිස වෙනවා පින්නතුනි. එයාට නියත වශයෙන් ආත්ම භාව 7ක් ඇතුළත මේ ඉපදීම නතර කරගන්නට පුළුවන් වෙනවා පින්නතුනි. ඉතින් භාග්‍යතුන් වහන්සේ අපිට කියලා දුන්නේ මේ ඉපදමින් මැරෙමින් ආපු මේ දීර්ඝ සසර ගමනෙන් නිදහස් වෙන්න නම් අපිට සෝතාපන්න වෙන්න එක තමයි පළවෙනිම කාරණාව විදිහට අපිට පෙන්වලා දුන්න මාර්ගඵලය. ඉතින් යම් කෙනෙක් සෝතාපන්න වෙනවා නම් එයා ඇති කරගන්න ඕන කරුණු කාරණා තමයි පින්නතුනි බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිතේ නොසෙල්ලෙන පැහැදීමක් ඇති කරගන්න ඕනේ. ධර්මයේ කෙරෙහි නොසෙල්ලෙන පැහැදීමක් ඇති කරගන්න ඕනේ. සංඝයා කෙරෙහි නොසෙල්ලෙන පැහැදීමක් ඇති කරගන්න ඕනේ. හොඳ අදිෂ්ඨානයක් ඇති කරගෙන පංචශීලය ආරක්ෂා කරන්න ඕනේ. ඉතින් අපිට පුළුවන් නම් පින්නතුනි මේ විදිහට මේ භාගතුන් වහන්සේ පෙන්නපු මේ සිල්පද ටික ආරක්ෂා කරගෙන මේ තෙරුවන් හදවතින්ම සරණ යන්න නොසෙල්ලෙන පැහැදීමක් ඇති කරගන්නට අපිට මේ කලාතුරකින් පහළ වෙන බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරපු දහමින් අපිට දුර්ලභ ලැබුණු මනුස්ස ජීවිතයෙන් මේ දීර්ඝ සසර ගමනක් එද්දී අපිට ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතයෙන් අපිට ප්‍රයෝජනයක් ගත්තා වෙනවා. ඉතින් පින්නතුනි මේ අපි උත්සාහ කරමු මේ ව්‍යාකූල වෙමින් යන මේ දුරාචාරයේ වැඩි වෙමින් යන මේ සමාජය තුලදී අපේ ජීවිතයේ මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධහම තුල සනාතන වූ රැකවරණයක් ඇති කරගන්න අපි අදිෂ්ඨානයක් ඇති කරගන්නමු පින්වතුනි. ඉතින් මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් වූ සියලු පින් මේ සියලුම පින්වතුන්ට උතුම් ධර්ම අවබෝධයේ පිණිස ඒකාන්තයෙන් උපකාර වේවා. පින්වතුනි අද දවසේදී ධර්ම දානමය පින්කමට දායකත්වයේ දරන්නේ අනුරාධපුර කුරුන්දන්කුලම ගුගුරෑව මාන්නන් කට්ටිය රන්පත්විල යන මේ ගම්වල පදිංචි ඥාති හිත මිත්‍රාදීන් පිරිසක් විසිනි. ඉතින් මේ පින්නතුන් සඳහන් කර ඇති පරිදි මේ රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් ධර්ම ශ්‍රවණේ වශයෙන් රැස් වූ සියලුම පුණ්‍ය ධර්මයන් අප අනුමෝදන් කරමු. පින් කැමැති සියලුම දෙවියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ රැකවරණයේ ආරක්ෂාව මේ පින්වත් සෑම සියලු දෙනාට එකසේ සලසා දෙත්වා. පින් අනුමෝදන් වන්නා දෙවියෝ මේ ගෞතම බුදු සසුනේදීම උතුම් ධර්මාවබෝධය ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම තමයි රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් මේ පින්නතුන්නේ බලාපොරොත්තු වන ආකාරයට පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙවුනා රටලෝ වාසී මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ පින් උපකාර වේවා. සාදු රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් ඒ දායකත්වයේ දරූ පින්නතුන් නමින් ඒ පවුල් වල සියලුම දෙනා නමින් ද ඒ වාගේම නන් අයුරින් උදව් උපකාර කර සියලුම දෙනා නමින් මේ ජීවිතයේදීත් අනන්ත සසර පුරාවටත් මිය පරලොව සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා.
ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා වහවහා සංසාර දුකින් අත් මිදීමට මේ පින් උපකාර වේවා සාදු සාදු සාදු. රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් ඒ දායකත්වයේ දරූ සියලුම පින්වතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ පවුල්වල සියලුම දෙනාටත් ඒ දරුවන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. මේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු සම්පත සැලසේවා. තව තවත් පින් දහම් රැස් කරන්නට ධර්මයේ හැසිරෙන්නට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ ඉපදෙමින් මැරෙමින් යන සංසාරයෙන් නිදහස් වෙන්න මේ සියලුම පින්වතුන්ට මේ පින් උපකාර වේවා සාදු සාදු සාදු. රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් අනගාരിക උපාසක පින්වතුන්ටත් අනගාരികා මෑණිවරුන්ටත් ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයින්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. මේ සියලුම දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස් වෙන්න මේ පුණ්‍ය ධර්මයන් උපකාර වේවා සාදු සාදු සාදු. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.